දරුවෝ අද අපි සාකච්ඡා කරමු ව්‍යාපාර නීතියට අදාළ විෂය නිර්දේශයේ අලුත් මාතෘකාවක් අපි අද සාකච්ඡාවට වාජනය කරමු සියලුම පන්තිවලට අදාළ වන ආකාරයට. ඒ මාතෘකාව තමයි දරුවෝ ව්‍යාපාර නීතිය එහෙම නැත්නම් කම්කරු නීතිය අපි අද අධ්‍යයනය කරමු. එතකොට එනම් මාතෘකාව වශයෙන් අපි අධ්‍යයනය කරන්නේ ව්‍යාපාර නීතිය එහෙම නැත්නම් කම්කරු නීතිය. ව්‍යාපාර නීතියේදී කම්කරු නීතිය අපි අධ්‍යයනය කරද්දී ව්‍යාපාර නීතියේදී කම්කරු නීතිය අධ්‍යයනය කරද්දී කම්කරු නීතියේ ඉතිහාසය අපිට යම් මට්ටමකට අධ්‍යයනය කිරීම දැනුමට වැදගත් වෙනවා. ඒ නිසා අපි සරලව බලමු මේ කම්කරු නීතියේ ඉතිහාසය. පුතාලා දන්නවා මානව සමාජය ආරම්භ වෙච්ච දවසේ ඉඳලා ශ්‍රමය සපයන හා ශ්‍රමය ලබා ගන්න පන්ති දෙකක් දකින්නට ලැබුණා. මේ පන්තිවල විභේදනය විශේෂ වශයෙන් අපිට දකින්නට ලැබෙන්නේ රෝම ලන්දේසි යුගයේ. ඔයාලා දන්නවා රෝම ලන්දේසි යුගයේ වහල් හිමියා වශයෙන් පන්ති දෙකක් දකින්නට ලැබුණා. වහලා කියන්නේ ශ්‍රමය සපයන පන්තිය, වහල් හිමියා කියලා කියන්නේ ශ්‍රමය ලබා ගන්න පන්තිය. ඊට පස්සේ ලෝකෙ බිහි වෙනවා ප්‍රවේනිදාසයා හා ඉඩම් හිමියා කියලා පන්තියක්. ප්‍රවේනිදාසයා හා ඉඩම් හිමියා කියලා පන්තියක්. ඊට පස්සේ ලෝකෙ බිහි වෙනවා කම්කරුවා හා ස්වාමියා කියලා පන්තියක්. ඊට පස්සේ ලෝකෙ බිහි වෙනවා සේවකයා හා සේවා යෝජකයා. ඊට පස්සේ සේවා නියුක්තියා හා සේවා යෝජකයා වශයෙන් හඳුන්වන්න පටන් ගත්තා. මේහි අර්ථය තමයි එදා සිට අද දක්වාම ලෝකයේ ශ්‍රමය සපයන පන්තියක් ඉන්නවා, ශ්‍රමය ලබා ගන්න පන්තියක් ඉන්නවා. කෙසේ නමුත් අපි මේ සාකච්ඡා කරන කම්කරු නීතියේ සන්ධිස්ථානය මතුවන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ. හේතුව පුතාලා දන්නෝ දෙවන ලෝක යුද්ධයත් එක්ක ඇති වෙනවා කාර්මික විප්ලවයක්. මේ කාර්මික විප්ලවය නිසා නගරයක් කේන්ද්‍රගත කර ගනිමින් විශාල වශයෙන් කර්මාන්තශාලා ඇති වෙන්න පටන් ගත්තා. නගරයක් කේන්ද්‍රගත කර ගනිමින් කර්මාන්තශාලා ඇති වුණා. හැබැයි මේ කර්මාන්තශාලාවල සේවය කරන්න නාගරික ශ්‍රමික පන්තිය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ හැම කර්මාන්තශාලාවකම ඇබෑර්තු ඇත කියන බෝඩ් එක තමයි වැටුනේ. ඒ නිසා මොකද වුනේ මේ කර්මාන්තශාලාවල වේකන්සිස් ඇබෑර්තු පුරවන්න ගමේ හිටපු ශ්‍රමිකයා නගරයට සංක්‍රමණය වුණා. එහි තත්ත්වය වෙන්නේ නගරය තුල අපිට දකින්න ලැබෙනවා සේවා යෝජක පන්තියක් හා ශ්‍රමික පන්තියක්. මෙහිදී ශ්‍රමිකයන්ට පේනවා තමන්ගේ ශ්‍රමය තුල වැඩි ප්‍රතිලාභ සේවා යෝජකයා ලබන බව. ඒ නිසා සේවකයෝ දැන් හුදකලා නැහැ, රංචු ගැහිලා ඉන්නේ. තමන්ගේ අරගලය වෙනුවෙන් සටන් කරා, තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරා. දැන් මුල් කාලේ සේවා යෝජකයා විසින් මේ ශ්‍රමිකයන්ට තමන්ගේ බලය, ධනය යොදවලා ශ්‍රමිකයෝ පාලනය කිරීමේ ක්‍රියාවලිය සිද්ධ කරත් පසු කාලීනව ශ්‍රමිකයෝ රංචු ගැසිලා මේ ආරවුල කරන නිසා සේවා යෝජකයන්ට පාලනය කරන්න බැරි වුණා. ඒ නිසා සේවා යෝජකයෝ මේකට විකල්පයක් වශයෙන් ලබා දෙනවා සේවකයන්ට ගිවිසුමක්. ඒ තමයි සේවා ගිවිසුමක් ලබා දෙනවා. සේවා ගිවිසුමක් මුල්වරට ලබා දෙනවා. ලෝකේ ප්‍රථම වතාවට තමයි පුතේ මේ සේවා ගිවිසුමක් ලැබෙන්නේ. contract of service, contract of employment කියන තත්ත්වය ලැබෙනවා. හැබැයි මේ සේවා ගිවිසුමේ පාර්ශවකරු උනේ කවුද? එක්කෙනෙක් සේවා යෝජකයා, අනිත් එක්කෙනා සේවකයා.
මේ පාර්ශව කරුවන් දෙන්නාගෙන් වැඩි බලය තියෙන්නේ කාටද? සේවා යෝජකට. සේවා යෝජක මේ ගිවිසුම හදද්දී Tamanට වාසිදායක වෙන වගන්ති ඇතුළත් කරලා තමයි මේ ගිවිසුම හැදුවේ. මොනවා හරි අරගලයක් වෙලා මේ ආරවුල විසඳන්න උසාවියට ගියාම උසාවිය මේ ආරවුල විසඳන්නේ මේ ගිවිසුම අනුව. ගිවිසුම අනුව ආරවුල විසඳද්දී ගිවිසුමේ වැඩි වාසි තිබුණේ සේවා යෝජකට. එතකොට මේ සේවා ගිවිසුමක් ලැබුණා කියලා සේවකයෙකුට ප්‍රතිලාභ ලැබුණේ නැහැ. ඕගොල්ලෝ මේ වෙනකොට ගිවිසුම් නීතිය ඉගෙනගෙන තියෙනවා. ගිවිසුම් නීතියේ සාමාන්‍ය ස්වභාවය තමයි ගිවිසුමක් උසාවි අර්ථ නිරූපණය කරන්නේ ගිවිසුමේ අන්තර්ගත වෙන වගන්ති වලට අනුව. එතකොට මේ සේවා ගිවිසුමේ සේවකයා වගන්ති දාගෙන තියෙන්නේ Tamanට වාසිදායක වන ආකාරයට. ඒ නිසා සේවකයන්ට මේ සේවා ගිවිසුම ලැබුණා කියලා වාසියක් උනේ නැහැ. දැන් මොකද කරන්නේ? සේවකයෝ නැවත නැවත ආරවුල් කරන්න පටන් ගත්තා. අපි ඒවට කියන කම්කරු අරගල කියලා. කාර්මික ආරවුල් කියලා. මෙන්න මේ කාර්මික ආරවුල් නිරන්තරයෙන්ම කාර්මික ජනපදයක් තුල ඇති වෙනවා කියලා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණ වෙනවා. නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණ වෙනවා කියන්නේ ඒක රටේ ජාතික ආර්ථිකයට දැනෙනවා. එය සමස්ත මහ ජනතාවටම දැනෙනවා. පුතේ මේ කාලේ රාජ්‍ය අනුගමනය කරේ රාජ්‍ය නිර්බාධවාදී ප්‍රතිපත්තියක්. රජය ව්‍යවසායකයන්ගේ ක්‍රියාවලට ඕනවට වැඩිය මැදිහත් උනේ නැහැ. ඒ නිසා දැන් මේ නිරන්තරයෙන්ම කාර්මික අරගල ඇති වෙනකොට නිෂ්පාදන ක්‍රියාව අඩපණ වෙනකොට සමස්ත මහ ජනතාවට මේක දැනෙනකොට රජය මේ ආරවුල නිරවුල් කිරීමට මැදිහත් වුණා. මැදිහත් වෙලා විවිධ අනපනත් හඳුන්වා දෙන්න පටන් ගත්තා. 1954 සාප්පුහා කාර්යාල සේවක පනත, අර්ථ සාධක අරමුදල් පනත, පාරිතෝෂිත ගෙවීමේ පනත, ඒ වගේම 1950 කාර්මික ආරවුල් පනත මේ ආකාරයට පනත් හඳුන්වා දෙන්න පටන් ගත්තා. මෙන්න මේ හඳුන්වා දෙනු ලබන පනත්වලට අපි හඳුන්වනවා කාර්මික නීතිය, එහෙම නැත්නම් කම්කරු නීතිය කියලා. දැන් මෙන්න මේ පනත් හඳුන්වා දුන්නට පස්සේ, මේ කම්කරු නීතිය හඳුන්වා දුන්නට පස්සේ මේ සේවා ගිවිසුම පාලනය වෙන්න පටන් ගත්තේ අර සාමාන්‍ය ගිවිසුම් නීතියෙන්ම නොවේ. මෙන්න මේ කම්කරු නීතිය පදනම් කරගෙන තමයි සේවා ගිවිසුම පාලනය වෙන්න පටන් ගත්තේ. එහිදී සේවකයන්ට යම් ආකාරයකට සහන අයිතිවාසිකම් ලැබෙන්න පටන් ගත්තා. මේක තමයි කම්කරු නීතියේ සරල ඉතිහාසය. ඒ අනුව අපිට කම්කරු නීතියේ අනපනත් කිහිපයක් විෂය නිර්දේශය තුල දක්වලා තියෙනවා. අපි අන්න ඒ අනපනත් ටික අධ්‍යයනය කරමු. ඔබේ දැනුම සඳහා පමණයි මේ සරල ඉතිහාසය විග්‍රහ කළේ. ප්‍රශ්න පත්‍ර හදද්දී මේ සරල ඉතිහාසයෙන් හදන්නේ නැහැ. ඕගොල්ලෝට ප්‍රශ්න හැදෙන්නේ ගොඩක් වෙලාවට ප්‍රායෝගිකව පනත් ආශ්‍රයෙන්. ඒ නිසා අපි මුලින්ම අධ්‍යයනය කරමු කම්කරු නීතිය යටතේ මුල්ම පනත වශයෙන් අධ්‍යයනය කරමු සාප්පුහා කාර්යාල සේවක පනත. පුතේ ඕගොල්ලෝ නෝට් එකක් මම දෙනවා. ඒ නිසා මේ නෝට් එකට අවශ්‍ය සකස් කර ගැනීම සිදු කරන්න. කම්කරු නීතිය කියලා මාතෘකාව ලියලා, කම්කරු නීතිය කියලා මාතෘකාව ලියලා අනුමාතෘකාවක් වශයෙන් ලියා ගන්න 1954 අංක 19 දරන සාප්පුහා කාර්යාල සේවක පනත. සාප්පුහා කාර්යාල සේවක පනත. මාතෘකාව එතකොට 1954
අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක පනත. දැන් අපි බලමු මේ පනත පනවන්න අරමුණ මොකක්ද කියලා. පුතේ මේ පනත පනවන්න අරමුණ උනේ මේ පනත පනවන්න අරමුණ උනේ දරුවෝ සාප්පු හා කාර්යාලවල වැඩ කරන සාප්පු හා කාර්යාලවල වැඩ කරන සේවක සේවිකාවන්ගේ සේවා අයිතිවාසිකම් ලබා දෙන්න සේවා අයිතිවාසිකම් ලබා දෙන්න සේවා වරප්‍රසාද ලබා දෙන්න සේවා කාලයන් නියම කරන්න අත්තිකාල පිළිබඳ විධිවිධාන සලසන්න මාතෘ හා ප්‍රසව නිවාඩු ලබා දෙන්න වැටුප් හා වේතන නිර්ණය කිරීමේ අරමුණු කරගෙන තමයි මේ පනත පනවනු ලැබුණේ. එහෙනම් සාප්පු හා කාර්යාල සේවක පනත පනවනු ලැබුවේ සාප්පු හා කාර්යාලවල වැඩ කරන. විශේෂයෙන් මතක තියාගන්න මේ පනත අදාළ වෙන්නේ රාජ්‍ය සේවකයන්ට මේ පනත අදාළ නැහැ. මේ පනත අදාළ වෙන්නේ පෞද්ගලිකංශේ හා අර්ධ රාජ්‍යංශේ සේවයේ නියුක්ත සේවකයන්ට. අන්න ඒ සේවකයන් මේ පනත එතකොට පනවන්න අරමුණ උනේ අන්නේ සේවකයන්ගේ සාප්පු හා කාර්යාලවල වැඩ කරන සේවකයන්ගේ සේවා අයිතිවාසිකම් ලබා දෙන්න, සේවා වරප්‍රසාද ලබා දෙන්න, සේවා කාලයන් නියම කරන්න, අත්තිකාල සේවා පිළිබඳ විධිවිධාන සලසන්න, මාතෘ හා ප්‍රසව නිවාඩු ලබා දෙන්න, වැටුප් හා වේතන නිර්ණය කරන්න. එහෙනම් අපි දැන් නෝට් එකක් පොඩි සටහනක් දාගමු. එතකොට ඕගොල්ලෝ ලියලා ඇති මාතෘකාව වශයෙන් 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක පනත. ඒ මාතෘකාව යටතේ තරු ලකුණක් දාලා ලියාගන්න අරමුණ කියලා. තරු ලකුණක් දාලා ලියාගන්න අරමුණ කියලා. ඒ යටතේ අපි ලියාගමු සාප්පු හා කාර්යාලවල වැඩ කරන සේවක සේවිකාවන්ගේ රෝමි ලක්කම් එක දාලා රූල ඇතුළත සේවා අයිතිවාසිකම් ලබා දීම, සේවා අයිතිවාසිකම් ලබා දීම, දෙක සේවා වරප්‍රසාද ලබා දීම, සේවා වරප්‍රසාද ලබා දීම, රෝමි ලක්කම් 3 සේවා කාලයන් නියම කිරීම, සේවා කාලයන් නියම කිරීම, රෝමි ලක්කම් 4 අත්තිකාල සේවා පිළිබඳ විධිවිධාන සැලසීම, අත්තිකාල සේවා පිළිබඳ විධිවිධාන සැලසීම, රෝමි ලක්කම් 5 මාතෘ හා ප්‍රසව නිවාඩු ලබා දීම, මාතෘ හා ප්‍රසව නිවාඩු ලබා දීම, රෝමි ලක්කම් 6 වැටුප් හා වේතන නිර්ණය කිරීම, වැටුප් හා වේතන නිර්ණය කිරීම. දැන් අපි ඊළඟ තරු ලකුණ දාලා ලියාගමු ආවරණය. ඊළඟ තරු ලකුණ දාලා අපි ලියාගමු ආවරණය. අපි දැන් බලමු දරුවෝ මේ පනත යටතේ කවුද ආවරණය වන්නේ? කවුද ආවරණය වෙන්නේ? එතකොට මේ පනත කියනවා මේ පනත යටතේ ආවරණය වෙන අය තමයි සාප්පු වල වැඩ කරන අය ආවරණය වෙනවා.
ඒ වගේම කාර්යාලවල වැඩ කරන අය ආවරණය වෙනවා. ඒකට පනත කියනවා ආවරණය වෙන්නේ සාප්පුවල වැඩ කරන අයයි කාර්යාලවල වැඩ කරන අයයි. right? එතකොට මේ සාප්පු කියනකොට පනත නිර්වචනය කරනවා. සාප්පු කියනකොට පනත නිර්වචනය කරන්නේ මෙහෙමයි. සිල්ලර වෙළඳාම් කරන, තොග වෙළඳාම් කරන, ඡායාරූප, ලොන්ඩරි, රූපලාවන්‍ය, ඒ වගේම කොණ්ඩ කපන සකස් කරන ස්ථාන, ඒ වගේම සිසිල් බීමසල් ආදී වශයෙන් සාප්පු කියනකොට විග්‍රහ කරනවා. ඒ කියන්නේ සිල්ලර වෙළඳාම් කරන, තොග වෙළඳාම් කරන, ඒ වගේම ඡායාරූප, ඒ වගේම ලොන්ඩරි, ඒ වගේම කොණ්ඩේ සකසන ස්ථාන, ඒ වගේම රූපලාවන්‍ය, සිසිල් බීම සල් ආපනශාලා ආදී සාප්පු යන්න විග්‍රහ කරනවා. ඊට පස්සේ පනතේ කාර්යාල කියනකොට නිර්වචනය කරන්නේ කොහොමද? කාර්යාල කියනකොට නිර්වචනය කරනවා බැංකු කාර්යාල, රක්ෂණ කාර්යාල, ඒ වගේම වතු නියෝජිතයන්ගේ කාර්යාල, ආනයන අපනයන කරුවන්ගේ කාර්යාල, බෝකර්වරුන්ගේ කාර්යාල ආදී වශයෙන් කාර්යාල විග්‍රහ කරනවා. නම් කාර්යාල කියන එක විග්‍රහ කරන්නේ බැංකු කාර්යාල, රක්ෂණ කාර්යාල, නීතිඥයන්ගේ කාර්යාල, ගණකාධිකාරීවරුන්ගේ කාර්යාල, ආනයන අපනයන කරුවන්ගේ කාර්යාල, වතු නියෝජිතයන්ගේ කාර්යාල, බෝකර්වරුන්ගේ කාර්යාල ආදී වශයෙන් ලොකු විග්‍රහයක් තියෙනවා. එනම් මතක තියාගන්න දරුවෝ මේ 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල පනත යටතේ ආවරණය වෙන්නේ කවුරුන්ද කියන එක අපි සාකච්ඡා කරන්නේ. එතකොට මේ පනතින් ආවරණය කළා තියෙන්නේ සාප්පුවල වැඩ කරන හා කාර්යාලවල වැඩ කරන සේවක සේවිකාවන් පමණයි. එතකොට සාප්පු යන්න පනත නිර්වචනය කරනවා සිල්ලර වෙළඳාම් කරන, තොග වෙළඳාම් කරන, ඡායාරූප, ලොන්ඩරි, රූපලාවන්‍ය, ඒ වගේම කොණ්ඩ කපන සකසන ස්ථාන, සිසිල් ආපනසල්, බීමසල් ආදී වශයෙන්. කාර්යාල කියනකොට පනත විග්‍රහ කරනවා බැංකු කාර්යාල, රක්ෂණ කාර්යාල, නීතිඥයන්ගේ කාර්යාල, ගණකාධිකාරීවරුන්ගේ කාර්යාල, ආනයන අපනයන කරුවන්ගේ කාර්යාල, බෝකර්වරුන්ගේ කාර්යාල ආදී වශයෙන් විග්‍රහ කරනවා. එහෙනම් අපි පොඩි සටහනක් දැන් දාගමු. උදේ තරු ලකුණක් දාලා ලියා ගන්න ආවරණය. ආවරණය. එතකොට දරුවෝ මේ පනතින් ආවරණය කළා තියෙන්නේ කවුද? මේ පනතින් ආවරණය කළා තියෙන්නේ එක දාලා ලියා ගන්න සාප්පුවල වැඩ කරන සේවක සේවිකාවන්. දෙක දාලා ලියා ගන්න කාර්යාලවල වැඩ කරන සේවක සේවිකාවන්. කාර්යාලවල වැඩ කරන සේවක සේවිකාවන්. අලුත් ඡේදයකින් සාප්පු යන්නට පනත නිර්වචනය කර ඇත්තේ සාප්පු යන්න පනත නිර්වචනය කර ඇත්තේ සිල්ලර වෙළඳාම් කරන ආයතන කමා තොග වෙළඳාම් කරන ආයතන කමා නේවාසික හෝටල් කමා ආහාර බීම වර්ග වෙළඳාමට තබා ඇති ස්ථාන ආහාර බීම වර්ග වෙළඳාමට තබා ඇති ආයතන කමා කොණ්ඩ කපන සකස් කරන ස්ථාන
කොණ්ඩ කපන සකස් කරන ස්ථාන කමා රූප ලාවන්‍ය ස්ථාන කමා ඡායාරූප ශාලා ආදී වශයෙන් ඊට පස්සේ දරුවා අලොච්ඡේදයකින් කාර්යාල යන්න නිර්වචනය කර ඇත්තේ බැංකු කාර්යාල කමා රක්ෂණ වරුන්ගේ කාර්යාල කමා තැරැව් කරුවන්ගේ කාර්යාල කමා නැව් සමාගම් වල කාර්යාල කමා බද්ධ ව්‍යාපාර වස්තු සමාගම් කාර්යාල කමා වතු නියෝජිතයන්ගේ කමා ප්‍රචාරක නියෝජිතයන්ගේ කොමිස් නියෝජිතයන්ගේ කමා වෘත්තිකයන්ගේ කාර්යාල යන්නයි. මීට අමතරව වෘත්තීය සමිති සකසුරුවම් සමිති කමා අධ්‍යාපන ආයතන ද අන්තර්ගත කර ඇත. එමෙන්ම කර්මාන්ත ශාලාවක වත්තක පතලක විනෝදාස්වාදය සපයන ස්ථානයක ඇති සාප්පුද මෙම පනත යටතේ ආවරණය කර ඇත. right. දැන් දරුවෝ අපි 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල පනත පනවන්න අරමුණ අපි සාකච්ඡා කළා. ඊට පස්සේ අපි සාකච්ඡා කළා මේ පනත යටතේ ආවරණය වන අය කවුරුන්ද කියලා අපි සාකච්ඡා කරා. දැන් අපි බලමු මේ පනත යටතේ සේවයේ යෙදවිය හැකි
වයස් සීමාවන් හා කාල ප්‍රමාණයන් පිළිබඳව සාකච්ඡා කරමු. එනම් පුතේ තරු ලකුණක් දාලා ලියා ගන්න. සේවයේ යෙදවිය හැකි කාල ප්‍රමාණයන් හා වයස් සීමාවන්. සේවයේ යෙදවිය හැකි කාල ප්‍රමාණයන් හා වයස් සීමාවන්. සේවයේ යෙදවිය හැකි වයස් සීමාවන් හා කාල ප්‍රමාණයන්. අපි දැන් බලමු. දරුවෝ ඔයාලා දන්නවා මේ පනත දැන් සාමාන්‍ය නීතිය තමයි මිනිස්සෙක් වයෝපූර්ණත්වයට පත් වෙන වයස වශයෙන් දක්වලා තියෙන්නේ අවුරුදු 18ට වඩා වැඩි නම් අවුරුදු 18ට වඩා වැඩි කෙනෙක් වයෝපූර්ණත්වයට පත් වූ කෙනෙක් වශයෙන් තමයි නීතිය සැලකන්නේ. දැන් අපි බලමු මේ සාප්පු හා කාර්යාල පනත යටතේ සේවය යොදවන්න පුළුවන් වයස් සීමාවන් කොහොමද දක්වලා තියෙන්නේ. මේ පනතේ කියනවා පුතේ අවුරුදු 14ට වඩා අඩු කවුරුවත් සේවය යොදවන්න බෑ කියලා. අවුරුදු 14ට වඩා අඩු කවුරුවත් සේවය යොදවන්න බෑ කියලා තමයි පනත කියන්නේ. එතකොට අවුරුදු 14ට වඩා වැඩි අය තමයි සේවය යොදවන්න පුළුවන්. දැන් අපි බලමු මේ පනත යටතේ සේවය යොදවන්න පුළුවන් කාලය. දැන් ඕගොල්ලෝගෙන් ඇහුවොත් සාමාන්‍යයෙන් මිනිස්සෙක් දිනකට පැය කීයක් සේවය යොදවන්න පුළුවන්ද කියලා ඕගොල්ලෝ කියයි ගත් විටට පැය 8ක් සේවය යොදවන්න පුළුවන් කියලා. ඔව් ඒක ඇත්ත. දිනකට සේවා කාලය පැය 8යි. දැන් අපි මෙහෙම බලමු. එතකොට දිනකට සේවා කාලය පැය 8 ලැබෙන්නේ කෑම පැය එක්කද කෑම පැය නැතුවද? ඔව්. එතකොට දිනකට පැය 8ක සේවා කාලය ලැබෙන්නේ දරුවෝ කෑම පැය හැර. කෑම විවේකය හැර. එතකොට දිනකට පැය 8ක් නම් සතියකට පැය කීයක්ද? එතකොට සේවකයෙක් සතියකට සේවය යොදවන්න පුළුවන් උපරිම පැය ප්‍රමාණය පැය 45යි. පැය 45යි. දැන් අපි මෙය විග්‍රහාත්මකව සලකා බලමු. දරුවෝ එතකොට ඕගොල්ලෝ දන්නවා සේවකයෙක් දිනකට සේවය යොදවන්න පුළුවන් සාමාන්‍ය පැය ගාන පැය 8යි. කෑම පැය හැර. එතකොට සතියකට පැය 45යි. කෑම විවේකය හැර. එතකොට සතියකට පැය 45 ලැබෙන හැටි ඕගොල්ලෝ දන්නවා. සතියේ දින 5ක් පැය 8 ගානේ සේවය යොදවනවා. සෙනසුරාදා දවසක ඉරිදා දවසක සේවය යොදවනවා එක දිගට පැය 5ක්. ඒ ආකාරයට තමයි පැය 45 ලැබෙන්නේ. පුතේ සේවකයෙක් සේවය යොදවන්න ගත්තොත් දැන් අපි දන්නවා අවුරුදු 14ට වඩා අඩු කවුරුවත් සේවය යොදවන්න බෑ. අවුරුදු 14ට වඩා අඩු කෙනෙක් කොතනකවත් සේවය යොදවන්න බෑ. අඩුම ගානේ ගෙදරකවත් සේවය යොදවන්න බෑ. ගෘහස්තවවත් සේවය යොදවන්න බෑ. දැන් සමහර අය කියනවනේ පොඩි ළමයි ගෙදර තියාගෙන වැඩ කරගන්න ගෙන්නවගෙන තියාගෙන ඉන්න එක ලොකු අපරාධයක් දරුවෝ. අපි දුම් පොඩි ආර්ථික හෝ වෙන දුෂ්කරතාවයක් තියෙන දරුවෙක් ගෙදරට ගෙනල්ලා තියාගෙන ඉන්නවා. මම මේ ළමයා ගෙදරට ගෙනල්ලා තියාගෙන ඉන්නේ. සමහරට ළමයාගෙන් ගෙදර අතුපතු ගා ගන්නෝ, කඩේ යවනෝ, ඒවා සේවය යොදවීම. ඒවා පනත යටතේ වැරදි. සාමාන්‍යයෙන් එහෙම සේවය යොදවනවා නම් අවුරුදු 14ට වඩා අඩු කෙනෙක් සේවය යොදවන බව ළමා හා කාන්තා කාර්යාංශයට දැන්නුවොත් අනිවාර්යයෙන්ම ගෙදර අයිතිකරු හිමිකරු ඒ සේවය යොදවන පුජ්‍යලයා අත්අඩංගුවට අරගෙන උසාවියට ඉදිරිපත් කරනවා. ඒ නිසා අවුරුදු 14ට වඩා අඩු කෙනෙක්
සේවය යොදවන්න බෑ. අඩුම ගානේ ගෙදරකවත් සේවය යොදවන්න බෑ. එහෙනම් සේවය යොදවන්න සාප්පු හා කාර්යාල පනත කියනවා අවුරුදු 14ට වඩා වැඩි, අවුරුදු 18ට වඩා අඩු, අවුරුදු 18ට වඩා අඩු ස්ත්‍රියක්. දොඩ අවුරුදු 14ට වඩා වැඩි, 18ට වඩා අඩු ස්ත්‍රියක්. අවුරුදු 14ට වඩා වැඩි, අවුරුදු 16ට වඩා අඩු පුරුෂයෙක්. පුරුෂයෙක් පුතේ සේවයේ යොදවන්න පුළුවන්, සේවය යොදවන්න පුළුවන් පෙරවරු 6 ඉඳලා පස්වරු 6 දක්වා පැය 8ක සේවා කාලයක් සේවය යොදවන්න පුළුවන්. පැය 8ක සේවා කාලයක් යොදවන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න අවුරුදු 14ට වඩා වැඩි, අවුරුදු 18ට වඩා අඩු ස්ත්‍රියක්. ඒ වගේම අවුරුදු 14ට වඩා වැඩි, අවුරුදු 16ට වඩා අඩු පුරුෂයෙක් සේවය යොදවන්න පුළුවන් පෙරවරු 6 ඉඳලා පස්වරු 6 දක්වා පැය 8ක සේවා කාලයක් සේවය යොදවන්න පුළුවන්. ඊට පස්සේ පනත කියනවා අවුරුදු 18ට වඩා වැඩි ස්ත්‍රියක්, අවුරුදු 18ට වඩා වැඩි ස්ත්‍රියක් සේවය යොදවන්න පුළුවන් පෙරවරු 6 ඉඳලා පස්වරු 8 දක්වා, පස්වරු 8 දක්වා සේවය යොදවන්න පුළුවන්, පස්වරු 8 දක්වා සේවය යොදවන්න පුළුවන් සාප්පුවක හෝ කාර්යාලයක පැය 8ක සේවා කාලයක් සේවය යොදවන්න පුළුවන්. දොරේ නම් මතක තියාගන්න අවුරුදු 18ට වඩා වැඩි ස්ත්‍රියක් සේවය යොදවන්න පුළුවන් පෙරවරු 6 ඉඳලා පස්වරු 8 දක්වා පැය 8ක සේවා කාලයක් කොහෙද? සාප්පුවක හෝ කාර්යාලයක. සාප්පුවක හෝ කාර්යාලයක. ඊට පස්සේ පනත කියනවා අවුරුදු 18ට වඩා වැඩි ස්ත්‍රියක් සේවය යොදවන්න පුළුවන්ලු පෙරවරු 6 ඉඳලා පස්වරු 10 දක්වා සේවය යොදවන්න පුළුවන් රාත්‍රී භෝජනාගාරයක හෝ රාත්‍රී සමාජ ශාලාවක පැය 8ක සේවා කාලයක් යොදවන්න පුළුවන්. අවුරුදු 18ට වඩා වැඩි ස්ත්‍රියක් පෙරවරු 6 ඉඳලා පස්වරු 10 දක්වා පැය 8ක සේවාවක යොදවන්න පුළුවන් කොහෙද? රාත්‍රී භෝජනාගාරයක හෝ රාත්‍රී සමාජ ශාලාවක. ඒ වගේම අවුරුදු 18ට වඩා වැඩි ස්ත්‍රියක් සේවය යොදවන්න පුළුවන් රාත්‍රී පහන් වන තුරු එළි වෙනකම් පැය 8ක සේවාවක යොදවන්න පුළුවන් මොන ස්ථානවලද? මෙන්න මේ ස්ථානවල. පිළිගැනීමේ නිලධාරිනියක් වශයෙන් පුළුවන්, දුරකථන ක්‍රියාකරවන්නියක් වශයෙන් පුළුවන්, ගුවන් සේවිකාවක් වශයෙන් පුළුවන්, ඒ වගේම නේවාසික හෝටල් වල රාත්‍රී පහන් වෙනකන් සේවය යොදවන්න පුළුවන්. නම් අවුරුදු 18ට වඩා වැඩි ස්ත්‍රියක් රාත්‍රී පහන් වෙනකන් සේවය යොදවන්න පුළුවන් පැය 8ක සේවා කාලයක් කොහෙද? පිළිගැනීමේ නිලධාරිනියක්, දුරකථන ක්‍රියාකරවන්නියක්, ඒ වගේම ගුවන් සේවිකාවක් ලෙස, ඒ වගේම නේවාසික හෝටල් වල රාත්‍රී පහන් වෙනකන් සේවය යොදවන්න පුළුවන්. ඒ වගේම අවුරුදු 10 දැන් මේ කතා කරේ ස්ත්‍රීන් ගැන. අවුරුදු 16ට වඩා වැඩි පුරුෂයෙක්, 16ට වඩා වැඩි පුරුෂයෙක් සේවයේ යොදවන්න පුළුවන් දරුවෝ පෙරවරු 6 ඉඳලා පස්වරු 10 දක්වා පැය 8ක සේවාවක ඕනෑම ස්ථානයක සේවයක යොදවන්න පුළුවන්. ඕනෑම ස්ථානයක සේවය යොදවන්න පුළුවන්. දැන් කාන්තාවන්ට යම් යම් සීමාවන් පනවගෙන නීති ඇවිල්ලා පුරුෂ පාර්ශවයට කියනවා පෙරවරු 6 ඉඳලා පස්වරු 10 දක්වා
සේවය යොදවන්න පුළුවන් ඕනෑම ස්ථානයක කොච්චර කාලයක්ද? පැය 8ක සේවා කාලයක්. රයිට්. දැන් අපි මේ සාකච්ඡා කරන්නේ සාප්පු හා කාර්යාල පනත යටතේ සේවකයෙක් සේවයේ යොදවන්න පුළුවන් වයස් ප්‍රමාණය හා කාල ප්‍රමාණය පිළිබඳව. ඔයාලා මේ වෙනකොට දන්නවා දිනකට සේවයේ යෙදවිය හැකි සාමාන්‍ය සේවා කාලය පැය 8යි. කෑම විවේකය හැර. හැබැයි මතක තියාගන්න සේවකයෙක් එක දිගට පැය 8ක සේවාවක යොදවන්න බෑ. සේවකයෙක් පැය 4ක සේවාවක යොදවලා පැය භාගයක කෑම විරාමයක් ලබා දිය යුතුයි. ඒ නිසා එක දිගට සේවකයෙක් පැය 8ක සේවාවක යොදවන්න බෑ. දිනකට උපරිම සේවා කාලය පැය 8යි, සතියකට පැය 45යි. අවුරුදු 14ට වඩා අඩු කවුරුවත් සේවය යොදවන්න බෑ. අඩුම ගානේ ගෘහස්තවවත් සේවය යොදවන්න බෑ. අවුරුදු 14ට වඩා වැඩි, 18ට වඩා අඩු ස්ත්‍රියක්, 14ට වඩා වැඩි, 16ට වඩා අඩු පුරුෂයෙක් සේවය යොදවන්න පුළුවන් පෙරවරු 6 ඉඳලා පස්වරු 6 දක්වා පැය 8ක සේවා කාලයක්. අවුරුදු 18ට වඩා වැඩි ස්ත්‍රියක් සේවය යොදවන්න පුළුවන් පෙරවරු 6 ඉඳලා පස්වරු 8 දක්වා සාප්පුවක හෝ කාර්යාලයක පැය 8ක සේවා කාලයක් යොදවන්න පුළුවන්. අවුරුදු 18ට වඩා වැඩි ස්ත්‍රියක් සේවය යොදවන්න පුළුවන් පෙරවරු 6 ඉඳලා පස්වරු 10 දක්වා රාත්‍රී භෝජනාගාරයක හෝ රාත්‍රී සමාජ ශාලාවක. අවුරුදු 18ට වඩා වැඩි ස්ත්‍රියක් රාත්‍රී 5 වෙනකම් සේවය යොදවන්න පුළුවන් පැය 8ක සේවා කාලයක් මොන ස්ථානවලද? පිළිගැනීමේ නිලධාරිනියක්, දුරකථන ක්‍රියා කරවන්නියක්, ගුවන් සේවිකාවක් සහ නේවාසික හෝටල්වල. අවුරුදු 16ට වඩා වැඩි පුරුෂයෙක් සේවය යොදවන්න පුළුවන් පෙරවරු 6 ඉඳලා පස්වරු 8 දක්වා පෙරවරු 6 ඉඳලා පස්වරු 10 දක්වා පැය 8ක සේවා කාලයක් ඕනෑම ස්ථානයක සේවය යොදවන්න පුළුවන්. එහෙනම් දරුවෝ අපි මේ ලොකු කතාවක් සාකච්ඡා කළේ. අපි මේක පොයින්ට් අවුට් කරගමු. පොඩි සටහනක් දාගමු. එහෙනම් ලියා ගන්න තරු ලකුණක් දාලා සේවයේ යෙදවිය හැකි වයස් ප්‍රමාණයන් හා කාල ප්‍රමාණයන්. ඒ යටතේ පළවෙනි පොයින්ට් එක දාලා ලියා ගන්න. දිනකට නියමිත සාමාන්‍ය සේවා කාලය පැය 8කි. වරහන් ඇතුලේ දාගන්න කෑම විවේකය හැර දිනකට නියමිත සාමාන්‍ය වේලාව පැය 8කි කෑම පැය හැර සතියකට සේවයේද විය හැකි උපරිම පැය ප්‍රමාණය සතියකට සේවයේ යෙදවිය හැකි උපරිම පැය ප්‍රමාණය සතියකට සේවයේ යෙදවිය හැකි උපරිම පැය ප්‍රමාණය සතියකට සේවයේ යෙදවිය හැකි උපරිම පැය ප්‍රමාණය පැය 45කි ඊළඟ පොයින්ට් එක වශයෙන් දාගමු පුතේ. ඊළඟ පොයින්ට් එක වශයෙන්
සෑම වැඩ කරන පැය 4ක් අවසානයේ සෑම වැඩ කරන පැය 4ක් අවසානයේ සෑම වැඩ කරන පැය 4ක් අවසානයේ පැය භාගයක විරාමයක් ලබා දිය යුතුය. පැය භාගයක විරාමයක් ලබා දිය යුතුය. ඊළඟ පොයින්ට් එක එවැනි පැය 4ක කාල පරිච්ඡේදයක් එවැනි පැය 4ක කාල පරිච්ඡේදයක් එවැනි පැය 4ක කාල පරිච්ඡේදයක් උදෑසන 11 සහ උදෑසන 11 සහ උදෑසන 11 සහ පස්වරු 2 අතර හෝ උදෑසන 11 සහ පස්වරු 2 අතර හෝ රාත්‍රී 7 සහ රාත්‍රී 7 සහ රාත්‍රී 7 සහ රාත්‍රී 10 අතර රාත්‍රී 7 සහ රාත්‍රී 10 අතර අවසන් වෙයි නම් අවසන් වෙයි නම් අවසන් වෙයි නම් පැයක විරාමයක් ලබා දිය යුතුය. 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 right. ඊළඟ පොයින්ට් එක දරුවෝ ඊළඟ පොයින්ට් එක ඔයගොල්ලෝ දන්නවා දිනකට નિયમિત සාමාන්‍ය සේවා කාලය පැය 8යි සතියකට පැය 45යි මේ සේවය යොදවන්න පුළුවන් අතරතුර විවේකය විරාමය පිළිබඳවත් ඕගොල්ලෝ අධ්‍යයනය කළා. දැන් ඊළඟ පොයින්ට් එක වශයෙන් දාමු අවුරුදු 14ට වඩා අඩු අවුරුදු 14ට වඩා අඩු අවුරුදු 14ට වඩා අඩු කිසිම අයෙකු සේවයේ යෙදවිය නොහැක. කිසිම අයෙකු සේවයේ යෙදවිය නොහැක. අවුරුදු 14ට වඩා අඩු කිසිම අයෙකු සේවයේ යෙදවිය නොහැක. දැන් දරුවෝ දැන් සමහර මේ මතක තියාගන්න මේ සාප්පු හා කාර්යාල සේවක පනත යටතේ දක්වන වයස් සීමාවන්. හැබැයි සමහර කෙනෙකුට ප්‍රශ්නගත වෙන්න පුළුවන් යමෙක් රාජ්‍ය සේවයට බඳවා ගන්නවා නම් පුතේ අවුරුදු 14ක වයසක කෙනෙක් රාජ්‍ය සේවයට සාමාන්‍යයෙන් බඳව ගන්නේ නැහැ. එහෙමනම් ඒක සුවිශේෂ කරුණක් මත ජනාධිපතිවරයාගේ අවසරය මත තමයි එහෙම වෙන්න පුළුවන්. එහෙම දෙන්නේ සුවිශේෂ දක්ෂතාවයක් තියෙනවා නම් විතරයි. හැබැයි පෞද්ගලිකංශේ නැත්නම් සාප්පුහා කාර්යාල පනතේ කියනවා අවුරුදු 14ට වඩා අඩු කෙනෙක් සේවය යොදවන්න බෑ පුතේ. සාමාන්‍යයෙන් රාජ්‍ය සේවයට ගන්නේ අවුරුදු 18ට වඩා වැඩි කෙනෙක්. නමුත් අවුරුදු 14ට වඩා මේ අතරේ 14ට වඩා වැඩි 18ට වඩා අඩු කෙනෙක් ගන්නේ නෑ සාමාන්‍යයෙන් රාජ්‍ය සේවයට ගත්තොත් සුවිශේෂ කාරණයක් මත තමයි එය බඳවා ගැනීම සිදුවනු ලබන්නේ. කෙසේ නමුත් අවුරුදු 14ට වඩා අඩු කෙනෙක් සේවය යොදවන්න බෑ. ගෘහස්තවවත් බෑ. ගෘහස්තවවත් සේවය යොදවීමේ හැකියාවක් නැහැ. ඒ නිසා තුන වරහන් ඇතුලේ දාගන්න ගෘහස්තවවත් සේවය යෙදවිය නොහැක. ගෘහස්තවවත් සේවයෙන් යෙදවිය නොහැක. දැන් මේ කතාව කියනකොට මට මතක් වෙනවා සමහර කාරණා
ඒ සමහර අය අපි දුරකථන ඇමතුමක් දීලා අහනවා සර් ඈත පළාතක දුප්පත් ළමයෙක් හමු වුණා මට. ඒ ළමයාට හරි අමාරුවෙන් ඉන්නේ. ඒ නිසා මං ඒ ළමයා මමත් ගෙදර තනියම ඉන්නේ. මගේ දුවයි පුතයි ඔක්කොම ඕස්ට්‍රේලියාවේ එංගලන්තේ ඉන්නේ. මම තනියම ඉන්න නිසා සර් මෙන්න මගේ තනිකමට මේ අවුරුදු 14ට වඩා අඩු අවුරුදු 12ක ළමයෙක් මම ගෙදර ගෙනල්ලා තියාගන්නවා. මම මේ ළමයට කන්න බොන්න හොඳට සලකනවා. ඔය ඉඳලා හිටලා පත්තරේ ගෙන්නවන්න පොඩි පොඩි වැඩක් කරගන්න තමයි ගන්න. පුතේ එහෙම කියලාවත් සේවයට ගන්න බෑ. ඒකත් වැරදි. ඒකත් ළමා හා කාන්තා කාර්යාංශයට දැනුම් දුන්නොත් එය වරදක් වශයෙන් තමයි සලකන්නේ. නිසා අවුරුදු 14ට වඩා අඩු කෙනෙක් කිසිසේත් සේවය යොදවන්න බෑ. රයිට්. අපි එහෙනම් ඊළඟ පොයින්ට් එක වශයෙන් ලියාගමු. අවුරුදු 14ට වඩා අඩු කිසිම අයෙකු සේවයේ යෙදවිය නොහැක. වරහන් ඇතුලේ ගෘහස්ථවත් සේවයේ යෙදවිය නොහැක. ඊළඟ පොයින්ට් එක. අවුරුදු 14ට වඩා වැඩි අවුරුදු 14ට වඩා වැඩි අවුරුදු 18ට වඩා අඩු ස්ත්‍රියක් අවුරුදු 14ට වඩා වැඩි අවුරුදු 18ට වඩා අඩු ස්ත්‍රියක් කමා අවුරුදු 14ට වඩා වැඩි අවුරුදු 14ට වඩා වැඩි අවුරුදු 16ට වඩා අඩු අවුරුදු 16ට වඩා අඩු පුරුෂයෙක් කමා පුරුෂයෙක් පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා පැය 8ක සේවාවක යෙදවිය හැක. පැය 8ක සේවාවක යෙදවිය හැක. පැය 8ක සේවාවක යෙදවිය හැක. ඊළඟ පොයින්ට් එක පුතේ. ඊළඟ පොයින්ට් එක. අවුරුදු 18ට වඩා වැඩි ස්ත්‍රියක් අවුරුදු 18ට වඩා වැඩි ස්ත්‍රියක් පෙරවරු 6 සිට පස්වරු 8 දක්වා පස්වරු 8 දක්වා සාප්පුවක හෝ කාර්යාලයක පැය 8ක සේවාවක යෙදවිය හැක. පැය 8ක සේවාවක යෙදවිය හැක. පැය 8ක සේවාවක යෙදවිය හැක. ඊළඟ පොයින්ට් එක. අවුරුදු 18ට වඩා වැඩි ස්ත්‍රියක් අවුරුදු 18ට වඩා වැඩි ස්ත්‍රියක් අවුරුදු 18ට වඩා වැඩි ස්ත්‍රියක් පෙරවරු 6 සිට පස්වරු 10 දක්වා රාත්‍රී භෝජනාගාරයක හෝ රාත්‍රී සමාජ ශාලාවක පැය 8ක සේවාවක යෙදවිය හැක. පැය 8ක සේවාවක යෙදවිය හැක. පැය 8ක සේවාවක යෙදවිය හැක.
ඊළඟ පොයින්ට් එක පුතේ මෙතන වරදවා තේරුම් ගන්න එපා. පෙරවරු 6 ඉඳලා පස්වරු 10 දක්වා පෙරවරු 6 ඉඳලා පස්වරු 10 දක්වා පැයටක සේවාවක යොදවනවා කියලා කියන්නේ උදේ 8ට වැඩට ගිනවගෙන පැයක් දෙකක් වැඩ කළා විරාමයක් තියලා එහෙම ගන්න බෑ පුතේ. ඔයාලා දන්නෝනේ එක දිගට පැය 4ක් සේවය කරාම පැය භාගයක විරාමයක් තියෙනවා. අර විරාම දෙන ආකාරයක් අපි අධ්‍යයනය කරානේ මුලින්. එහෙම තමයි සේවය යොදවන්න පුළුවන්. එහෙම නැත්නම් උදේ 6ට එන්න කියලා පැයක් වැඩ අරගෙන ඊට පස්සේ ටිකක් විවේක දීලා ආපහු පැයක් අඩගෙන එහෙම වැඩ කරන්න බෑ. සාමාන්‍යයෙන් සේවකෙක් එක දිගට පැය 4ක් සේවය කරාම පැය භාගයක විරාමයක්. ඒ ආකාරයට තමයි සකස් කරලා තියෙන්නේ. කොහොමද මේ රාත්‍රී භෝජනාගාර, රාත්‍රී සමාජ ශාලා කියන ඒවා පුතේ කොහොමද උදේ 6 පෙරවරු 6ට ආරම්භ වෙන්නේ නැහනේ. ඕවා ලොකු මිනිස්සු භාවිතා කරන දේවල්නේ. ඕවා කොහොමත් හවස 12ට 11ට 12ට ආරම්භ වෙන ආයතන තමයි ඔය ආයතන. රයිට්. මේව දිහා බලන්නවත් එපා. රාත්‍රී සමාජ ශාලා, රාත්‍රී භෝජනාගාර කෙරෙහි හිතවත් යොමු කරන්න එපා. ඊට පස්සේ අපි බලමු ඊළඟ පොයින්ට් එක වශයෙන් ඊළඟ පොයින්ට් එක සටහන් කරගන්න අවුරුදු 18ට වඩා වැඩි ස්ත්‍රියක් අවුරුදු 18ට වඩා වැඩි ස්ත්‍රියක් අවුරුදු 18ට වඩා වැඩි ස්ත්‍රියක් රාත්‍රී 5 වනතුරු රාත්‍රී 5 වනතුරු රාත්‍රී 5 වනතුරු අවුරුදු 18ට වඩා වැඩි ස්ත්‍රියක් රාත්‍රී 5 වනතුරු කමා නේවාසික හෝටලයක කමා ගුවන් සේවිකාවක ලෙස කමා පිළිගැනීමේ නිලධාරිනියක ලෙස කමා දුරකථන ක්‍රියාකරවන්නියක් ලෙස පැය 8ක සේවාවක යෙදවිය හැක. ඊළඟ පොයින්ට් එක වශයෙන් දාගමු. අවුරුදු 16ට වඩා වැඩි පුරුෂයෙක් පෙරවරු 6 සිට අවුරුදු 16ට වඩා වැඩි පුරුෂයෙක් පෙරවරු 6 සිට පස්වරු 10 දක්වා අවුරුදු 16ට වඩා වැඩි පුරුෂයෙක් පෙරවරු 6 සිට පස්වරු 10 දක්වා ඕනෑම ස්ථානයක පැය 8ක සේවාවක යෙදවිය හැක. ඊළඟ සාමාන්‍යයෙන් පුතේ දිනකට මිනිස්සෙකුට සේවකයෙකුට වැඩට ගන්න පුළුවන් උපරිම පැය ප්‍රමාණයක් දක්වලා තියෙනවා. යම් සේවකයෙක් දිනකට සේවය යොදවන්න පුළුවන් උපරිම පැය ප්‍රමාණය පැය 9කට සීමා කරලා තියෙනවා සාප්පු හා කාර්යාල පනතේ. ඒ පැය 9 ඇතුළත් වෙන්නේ අත්තිකාල සේවාත් සමග. එහෙනම් ඒ පොයින්ට් එකත් අවසාන වශයෙන් ලියා ගන්න. දිනකට
පැය 9කට වඩා දිනකට පැය 9කට වඩා සේවයේ නොයදවිය යුතුය. සේවයේ නොයදවිය යුතුය. සේවයේ නොයදවිය යුතුය. වරහන් ඇතුලේ දාගන්න අත්තිකාල පැය ගණනද ඇතුළත් වේ. අත්තිකාල පැය ගණනද ඇතුළත් වේ. right. දැන් අපි බලමු පුතේ අපි මේ දීර්ඝ විස්තරයක් සාකච්ඡා කළේ 1954 අංක 19 දරන සාප්පුහා කාර්යාල පනත යටතේ සේවයේ යොදවන්න පුළුවන් වයස් ප්‍රමාණය හා කාල ප්‍රමාණයන් පිළිබඳව තමයි අපි අධ්‍යයනය කළේ. ඔයාලා දන්නවා මේ වෙනකොටත් දිනකට නියමිත සාමාන්‍ය සේවා කාලය පැය 8යි සතියකට නියමිත සාමාන්‍ය සේවා කාලය පැය 45යි. අවුරුදු 14ට වඩා අඩු කිසිම අයෙකු සේවයේ යෙදවන්න බෑ. අවුරුදු 14ට වඩා වැඩි අවුරුදු 18ට වඩා අඩු ස්ත්‍රියක්. අවුරුදු 14ට වඩා වැඩි 16ට වඩා අඩු පුරුෂයෙක් සේවයේ යෙදවන්න පුළුවන් පෙරවරු 6 ඉඳලා පස්වරු 6 දක්වා පැය 8ක සේවා කාලයක්. ඒ වගේම අවුරුදු 18ට වඩා වැඩි ස්ත්‍රියක් සේවයේ යෙදවන්න පුළුවන් පෙරවරු 6 ඉඳලා පස්වරු 8 දක්වා සාප්පුවක හෝ කාර්යාලයක පැය 8ක සේවා කාලයක්. අවුරුදු 18ට වඩා වැඩි ස්ත්‍රියක් පෙරවරු 6 ඉඳලා පස්වරු 10 දක්වා රාත්‍රී භෝජනාගාරයක හෝ රාත්‍රී සමාජ ශාලාවක පැය 8ක සේවා කාලයක් යොදවන්න පුළුවන්. අවුරුදු 18ට වඩා වැඩි ස්ත්‍රියක් රාත්‍රී 5 වෙනකන් සේවය යොදවන්න පුළුවන් නේවාසික හෝටල්වල පිළිගැනීමේ නිලධාරිනියක් ගුවන් සේවිකාවක් ඒ වගේම දුරකථන ක්‍රියාකරවන්නයක් ලෙස පැය 8ක සේවාවක යොදවන්න පුළුවන්. ඒ වගේම අවුරුදු 16ට වඩා වැඩි පුරුෂයෙක් සේවය යොදවන්න පුළුවන් පෙරවරු 6 ඉඳලා පස්වරු 10 දක්වා පැය 8ක සේවා කාලයක් ඕනෑම ස්ථානයක සේවය යොදවන්න පුළුවන්. හැබැයි ඒ ස්ථානයේ සාප්පුවක් හෝ කාර්යාලයක් තිබෙන්න ඕන. right? ඒ ස්ථානයේ පස්වරු 10 දක්වා සේවය යොදවන්න පුළුවන්. දිනකට ශ්‍රමිකයෙක් සේවය යොදවන්න පුළුවන් උපරිම පැය ප්‍රමාණය 9කට සීමා කරලා තියෙනවා අත්තිකාල සේවා සමග. right. දැන් එතකොට අපි මේ පනත යටතේ අධ්‍යයනය කළා මේ පනත පනවන්න අරමුණ අධ්‍යයනය කළා මේ පනතින් ආවරණය වන සේවක පන්ති අපි සාකච්ඡා කළා සේවය යොදවන්න පුළුවන් වයස් හා කාල ප්‍රමාණයන් සාකච්ඡා කළා. ඊට පස්සේ පුතේ තරු ලකුණක් දාලා ලියාගන්න අත්තිකාල සේවා. දරුවෝ මොකද්ද මේ අත්තිකාල සේවාවක් කියලා කියන්නේ? අත්තිකාල සේවාවක් යනු කුමක්ද? පුතාලා දන්නවා අත්තිකාල සේවාවක් කියලා කියන්නේ දිනකට නියමිත සාමාන්‍ය සේවා කාලයට අමතරව සේවයේ යොදවන සෑම පැයක්ම ගණනය කරන්නේ අත්තිකාල සේවා වශයෙන් තමයි ගණනය කරනු ලබන්නේ. දැන් මේ අත්තිකාල සේවා සඳහා ගෙවීම් කරන්නේ කොහොමද? ඒතර අත්තිකාල සේවාවක් කියන්නේ මොකක්ද? අත්තිකාල සේවාවක් සඳහා ගෙවීම් කරන්නේ කොහොමද කියන එක අපි සාකච්ඡා කරමු. දරුවෝ මෙහෙමයි. පුතාලා දන්නවා අත්තිකාල සේවාවක් කියලා කියන්නේ දිනකට නියමිත සේවා කාලයට අමතරව
සේවයේ යොදවන සෑම පැයක්ම අත්තිකාල සේවා සඳහා තමයි ගණනය කරන්නේ. ඒතර අත්තිකාල සේවා සඳහා ගෙවීම් කරන්නේ කොහොමද? සාමාන්‍ය පැයක වේතනය මෙන් එකහමාරක්. සාමාන්‍ය පැයක වේතනය මෙන් එකහමාරක්. සාමාන්‍ය පැයක වේතනය ගණනය කරන්නේ කොහොමද? සාමාන්‍ය පැයක වේතනය ගණනය කරන්නේ කොහොමද? දරුවෝ සාමාන්‍ය පැයක වේතනය ගණනය කරන්නේ මෙහෙමයි. මාසික දල වැටුප මාසික දල වැටුප බෙදනවා 240න්. මාසික දල වැටුප බෙදීම 240 සමානයි සාමාන්‍ය පැයක වේතනය. සාමාන්‍ය පැයක වේතනය. ඒතර අත්තිකාල සේවා සඳහා ගෙවීම් කරන්නේ සාමාන්‍ය පැයක වේතනය මෙන් එකහමාරක් ගෙවන්න ඕන. සාමාන්‍ය පැයක වේතනය මෙන් එකහමාරක්. රයිට්? එහෙනම් දැන් ඔයගොල්ලෝ දන්නවා අත්තිකාල සේවාවක් යනු දිනකට નિયમિત සාමාන්‍ය සේවා කාලයට අමතරව සේවයේ යොදවන සෑම පැයක්ම අත්තිකාල සේවා වශයෙන් ගණනය කරනවා. අත්තිකාල සේවා සඳහා ගෙවීම් කරන්නේ සාමාන්‍ය පැයක වේතනය මෙන් එකහමාරක්. සාමාන්‍ය පැයක වේතනය මෙන් එකහමාරක්. සාමාන්‍ය පැයක වේතනය අපි ගණනය කරන්නේ කෙසේද? සාමාන්‍ය පැයක වේතනය ගණනය කරන්නේ මාසික දල වැටුප බෙදීම 240. පුතේ මේ 240 කියලා කියන්නේ නෛතිකව දක්වපු ඉලක්කමක්. මේකට වඩා වැඩියෙන් බෙදන්න බෑ. අඩුවෙන් ඕන්නම් සේවා යෝජකයට පුළුවන්. ඕන්නම් සේවා යෝජකයට 230න් ඒ වගේම 220න් 200න් ඔය ආදී වශයෙන් මේව කරන්න පුළුවන්. මොකද මෙහෙම අඩුවෙන් බෙදන්න එහි වාසිය වැටෙන්නේ සේවකයාට. ඒ නිසා මීට වඩා වැඩියෙන් බෙදීමේ හැකියාවක් නැහැ. එහෙනම් ඔය ආකාරයට තමයි අත්තිකාල සේවා සඳහා ගෙවීම් සිදු කරනු ලබන්නේ. එහෙනම් අපි මේක සටහනක් දාගමු. තරු ලකුණක් දාලා ලියා ගන්න. අත්තිකාල සේවා. අත්තිකාල සේවා. ඒ යටතේ ලියාගමු මෙහෙම. දිනකට નિયમિત සාමාන්‍ය සේවා කාලයට අමතරව දිනකට નિયમિત සාමාන්‍ය සේවා කාලයට අමතරව දිනකට નિયમિત සාමාන්‍ය සේවා කාලයට අමතරව සේවයේ යොදවන සෑම පැයක්ම දිනකට નિયમિત සාමාන්‍ය සේවා කාලයට අමතරව සේවයේ යොදවන සෑම පැයක්ම අත්තිකාල සේවා ලෙස ගණනය කරනු ලබයි. 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 අත්තිකාල සේවා සඳහා ගෙවීම් සිදු කරනු ලබන්නේ අත්තිකාල සේවා සඳහා ගෙවීම් සිදු කරනු ලබන්නේ අත්තිකාල සේවා සඳහා ගෙවීම් සිදු කරනු ලබන්නේ සාමාන්‍ය පැයක වේතනය මෙන් එකහමාරකි.
සාමාන්‍ය පැයක වේතනය මෙන් එකහමාරකි. සාමාන්‍ය පැයක වේතනය මෙන් එකහමාරකි. අලුත් ඡේදයකින් පුතේ සාමාන්‍ය පැයක වේතනය ගණනය කරනු ලබන්නේ. සාමාන්‍ය පැයක වේතනය ගණනය කරනු ලබන්නේ. සාමාන්‍ය පැයක වේතනය ගණනය කරනු ලබන්නේ. මේ සූත්‍රය ලියා ගන්න දරුවෝ. මාසික දල වැටුප. මාසික දල වැටුප. මාසික දල වැටුප. බෙදීම 240 මාසික දල වැටුප බෙදීම 240 සමානයි සාමාන්‍ය පැයක වේතනය. සාමාන්‍ය පැයක වේතනය. සාමාන්‍ය පැයක වේතනය. සාමාන්‍ය පැයක වේතනය. එතකොට අත්තිකාල සේවාව කොහොමද ගණනය කරන්නේ? මාසික දල වැටුප බෙදීම 240 සමානයි සාමාන්‍ය පැයක වේතනය. සාමාන්‍ය පැයක වේතනය. ඒහා එකහමාරක් තමයි අත්තිකාල සේවා සඳහා ගෙවීම් සිදු කරන්නේ. පුතේ ඊළඟ පොයින්ට් එකක් වශයෙන් ලියා ගන්න මේකත් සතියකට සේවයේ යෙදවිය හැකි උපරිම අත්තිකාල සතියකට සේවයේ යෙදවිය හැකි උපරිම අත්තිකාල පැය ප්‍රමාණය උපරිම අත්තිකාල පැය ප්‍රමාණය 12කි. උපරිම අත්තිකාල පැය ප්‍රමාණය 12කි. right. දැන් දරුවෝ අපි මේ සාප්පු හා කාර්යාල පනත යටතේ අපි මේ වෙනකොට කතා කරා මේ පනත යටතේ පනත පනවන්න අරමුණ පනතින් ආවරණය වන සේවක පන්ති පනත යටතේ සේවය යොදවන්න පුළුවන් වයස් හා කාල ප්‍රමාණයන් ඊට පස්සේ අපි කතා කළා අත්තිකාල සේවා පිළිබඳව. දැන් අපි තරු ලකුණක් දාලා ලියාගමු මේ පනත යටතේ නිවාඩු. මේ පනත යටතේ නිවාඩු අපි සාකච්ඡා කරමු. එහෙනම් තරු ලකුණක් දාලා ලියා ගන්න නිවාඩු. තරු ලකුණක් දාලා නිවාඩු. පුතාලා සාමාන්‍ය දැනීම අනුව දන්නවා නම් කියන්න මේ ශ්‍රී ලංකාවේ කොච්චරනම් නිවාඩු තියෙනවද කියලා. ශ්‍රී ලංකාවේ කොච්චරනම් නිවාඩු තියෙනවද? දැන් ඉතින් අපි සාකච්ඡා කරන්නේ ශ්‍රී ලංකාවේ නිවාඩු පිළිබඳව. දරුවෝ 1000 මේ හැබැයි මතක තියාගන්න අපි මේ කතා කරන්නේ සාප්පු හා කාර්යාල පනත. ඒතර මේ පනතින් ආවරණය වන සේවකයන්ගේ නිවාඩු පිළිබඳව තමයි මේ සාකච්ඡා කරන්නේ. ඒතර මේ රජයේ සේවක සේවිකාවන්ගේ නිවාඩු සම්බන්ධයෙන් නෙවෙයි. දැන් ඔබට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් අපේ අම්මා වැඩ කරන්නේ තාත්තා වැඩ කරන්නේ රාජ්‍ය ආයතනයක අපේ අම්මට තාත්තට මෙච්චර නිවාඩු තියෙනවා හැබැයි අපි සාකච්ඡා කරපු නිවාඩු වෙනස් කියලා. නමුත් පුතේ මේ අපි කතා කරන්නේ එතකොට රාජ්‍ය සේවක සේවිකාවන් සම්බන්ධයෙන් නෙවෙයි. මේ කතා කරන්නේ 1954 සාප්පු හා කාර්යාල පනතට ආවරණය වන සේවක සේවිකාවන් ගැන. ඒක ඇත්තටම අපි සාප්පු කියනකොට නිර්වචනය කරගත්තනේ කාර්යාල කියනකොට අපි නිර්වචනය කරගත්තනේ. ඒතර අපිට පැහැදිලිව පේනවා මේ පනතින් ගොඩක් ආවරණය වෙන්නේ පෞද්ගලික අංශේ හා අර්ධ රාජ්‍ය අංශේ ශ්‍රමිකයන්. ඒ අයගේ නිවාඩු පිළිබඳව තමයි අපි දැන් සාකච්ඡා කරන්නේ. නිවාඩු ගැන කතා කරනකොට ඕගොල්ලොන්ට මේ කාලේ නම් නිවාඩු ලැබිලා නිවාඩු මේ පාවෙලා ඇති. මේ රටේ සාමාන්‍ය තත්ත්වය නෙවෙයිනේ පුතේ අසාමාන්‍ය තත්ත්වයක් තුලනේ. දැන් අපි මේ බලන්නේ මේ නීති ක්‍රියාත්මක වෙන්නේ සාමාන්‍ය තත්ත්වයක් තුල.
ඒතර අපි සාමාන්‍ය தත්ත්වය තුල මේ නිවාඩු වල ස්වභාවය අපි දැන් බලමු. දැන් මේ සාප්පු හා කාර්යාල පනත යටතේ නිවාඩු අතර පළවෙනි නිවාඩු වර්ගය තමයි පුතේ සති නිවාඩු. සති නිවාඩු කොච්චර තියනවද? සති නිවාඩු කොච්චර තියනවද? පුතේ සති නිවාඩු තියෙනවා දින එකමාරක්. සති නිවාඩු තියෙනවා දින එකමාරක්. සති නිවාඩු තියෙනවා දින එකමාරක් තියෙනවා. දින එකමාරක්. දැන් මේ සති නිවාඩු දින එකමාර වැටුප් සහිතද රහිතද? මේ දින එකමාරේ නිවාඩුවට සේවා යෝජකයා සේවකයට වැටුප් ගෙවනවද නැද්ද? වැටුප් ගෙවනවද නැද්ද? පුතේ මේ දින එකමාරට සේවා යෝජකයා සේවකයට වැටුප් ගෙවනවා. එහෙනම් මේ වැටුප් සහිත නිවාඩුවක්. කවදද මේ දින එකමාරේ නිවාඩුව? කවදද මේ දින එකමාරේ නිවාඩුව? රයිට්. එතකොට මේ දින එකමාරේ නිවාඩුව ගත් කටට කියන්න පුළුවන් සෙනසුරාදා වරුවයි ඉරිදා දවසයි කියලා. පුතේ මේ පනතේ කොතනකවත් එහෙම නැහැ. සාප්පුහා කාර්යාල පනතේ කොතනකවත් නැහැ. නිවාඩු දවස් දෙක සෙනසුරාදා වරුවයි ඉරිදයි කියලා කොතනකවත් නැහැ. මේ පනතේ තියෙන්නේ සතියේ ඕනෑම දිනකමාරක්. සතියේ ඕනෑම දිනකමාරක්. ඒක සෙනසුරාදා ඉරිදා වෙන්නත් පුළුවන්, සඳුදා අඟහරුවාදා වෙන්නත් පුළුවන්, බදාදා බ්‍රහස්පතින්දා වෙන්නත් පුළුවන්. හරිනේ? හැබැයි මතක තියාගන්න පුතේ රජයේ නිවාඩු දවස් දෙකක් තියෙනවා. රජයේ නිවාඩු දවස් දෙකක්. ඒ කවදද? එය සෙනසුරාදා ඉරිදා. ඒක නීත්‍යානුකූලයි. දැන් මේ දවස්වල කට්ටිය කියන්නේ සමහර අය මැතිවරණ කොමසාරිස්සා සම්බන්ධයෙන් මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් මේක මේ නිවාඩු දවස් දෙකක් ප්‍රකාශ කරලා තියෙන නිසා මේක වළංගු නැහැ ඒව මේව කියලා. ඒතරේ රජයේ නිවාඩු දවස් සෙනසුරාදා ඉරිදා ඒව නිශ්චිතව දක්වලා තියෙනවා. හැබැයි මේ පනත යටතේ සෙනසුරාදා ඉරිදා කියලා කොතනකවත් දක්වලා නැහැ. සතියේ ඕනෑම දිනකමාරක් නිවාඩු දෙන්න ඕන. එතකොට එනම් මේ සති නිවාඩුව සේවකයෙකුට තියනවා කොච්චරද? දිනකමාරක්. එතකොට මේ දිනකමාරේ නිවාඩුව මොකද්ද? වැටුප් සහිත නිවාඩුවක්. කවදද? සතියේ ඕනෑම දිනකමාරක්. හැබැයි මේ දිනකමාර කඩ දෙන්න බෑ. එක දිගට දෙන්න ඕන. ඇයි එක දිගට කියන්නේ? දැන් සමහර සේවකයෙක් දිනකමාරේ නිවාඩුව මෙහෙම දෙන්න බෑ. සඳුදා වරුවක් නිවාඩු දෙනවා. අඟහරුවාද වැඩට ගෙන්නව ගන්නවා. බදාදා දවස නිවාඩු දෙනවා. එහෙම දෙන්න බෑ. එක දිගට දිනකමාරේ නිවාඩුව දෙන්න ඕන. මොකටද මේ දිනකමාරේ නිවාඩුව දෙන්නේ? ගෙදර ඉඳගෙන ඇඳුම් හොද වැටුප් දීලා මේ ගෙදර තියන්නේ. තමන්ගේ ඇඳුම් ටික හොද ගන්නද, නිදා ගන්නද, නැත්නම් හමු වෙන්න යන්නද, මූදු වෙරළ බලන්නද? මොකටද මේ නිවාඩු දෙන්නේ? ඇත්තටම මේ වැටුප් දීලා නිවාඩු දෙන්නේ දිනකමාරක මානසික සුවයට. මානසික සුවයට. එහෙනම් ඉතින් වෙරළ බල්ලා මානසික සුව වෙන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. නේ රෙදි යෝදගෙන මානසික සුවයක් වෙන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. ඒතර එහෙනම් මේ දිනකමාරක නිවාඩුව දෙන්නේ මානසික සුවයට. වැටුප් සහිතව. මොකද පුතේ දැන් උදාහරණයක් වශයෙන් ඔබ අනාගතයේදී එකවුන්ටන්ට් කෙනෙක්. ඔබ එකවුන්ටන්ට් කෙනෙක් වුණාට පස්සේ උදේ 8ට වැඩට ගියා. වැඩ පටන් ගත්තා. පැය 8ක් වැඩ කරනවා. ඒතර ආයතනය තුල හර බැර කියන ක්‍රියාවලිය තමයි එන්නේ. ඒතර ඕක දිගටම කරගෙන යනකොට ඔයාගේ මනස ඔටෝමැටිකලි ඔය හරබර න්‍යාය තුලම තමයි ජීවත් වෙන්නේ. ඒතර ඔබ සමාජයේ අනුගත මිනිසෙක් වෙන්නේ නැහැ. සමාජයට අනුගත ක්‍රියාවලින් වල යෙදෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ මිනිස්සුන්ගේ මනස ස්වභාවය දිහා බලලා තමයි මේ නීති හදන්නේ. ඇත්තටම නීතිය කියන්නේ පුතේ කෙනෙක් කියන්න පුළුවන් නීතිය යනු කර්කශ දෙකකි. පුතේ නීතිය යනු මානව අත්දැකීම.
මිනිස්සුන්ගේ අත්දැකීම් මත තමයි නීතිය ගොඩ නැගෙන්නේ. එහෙම නැතුව නීති හදන්න බෑ අනාගතයට. මානව ක්‍රියාකාරකම් තුල හොඳ හෝ නරක සහ ක්‍රියාවලියේ ස්වභාවය මත තමයි නීති නිර්මාණය වෙන්නේ. ඒ නිසා මිනිස්සෙක් යම් ක්‍රියාවක දිගටම යෙදෙව්වොත් ඒ පුජ්‍යලයාගේ මනසේ අවිවේකය, ඒ වගේම මනසේ ව්‍යාකූලතාවය, ඒකට ඇඩිට් වීම, ඒ වගේම මේක සම්බන්ධයෙන් කලකිරීම ඔය සියල්ලක්ම ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි නීතිය සේවා යෝජකයට කියලා තියෙනවා උඹ සේවකයාගෙන් වැඩ ගන්නව නම් ඒ සේවකයට මානසික සුවයට සඳහා විවේකයක් ලබා දිය යුතුයි කියලා. ඒ නිසා පුතේ පැය 8ක් හරබැර නියා ඉන්න මිනිස්සෙක් වෙනත් ක්‍රියාවලියක යෙදෙනකොට මනස ප්‍රකෘති වෙලා පව් යථා තත්ත්වයටපත් වෙනවා. මේක සමහර දැන් වර්තමානයේ දරුවෝ දැන් මේ නිවාඩු ගන්න මේ අයිතිවාසිකම් ලබන්න පුතේ මානව ක්‍රියාකාරීන් ගොඩක් අරගල කරා. නිකන් කවදා ඔයාලා දන්නවා සේවා යෝජකයෙකුගේ මූලික පරමාර්ථය ලාභය. ලාභය අපේක්ෂිත සේවා යෝජකයා සේවකයාගෙන් උපරිම වැට ගන්නවා. සේවකයාගෙන් හැම පැයම වැඩ ගන්න තමයි සේවා යෝජකයාගේ අරමුණ. ඒ නිසා මෙතනදී මේ මොකද්ද නිවාඩු දීලා තියෙන්නේ වැටුප් සහිත gedara තියන්. මේවා නිකම්ම ලැබිච්ච නෙවෙයි මානව අරගල තුල ලැබිච්ච පුතේ. මිනිස් අරගල තුලින් ලැබිච්ච ක්‍රියාකාරකම්. ඒ වගේම හැබැයි අද වෙනකොට සමහර සේවා යෝජකයෝ තේරුම් අරන් තියෙනවා එක දිගට ශ්‍රමිකයෙක්ගෙන් වැඩ ගත්තොත් ඒ ශ්‍රමිකයාගේ නියම දක්ෂතාවය, හැකියාව, සාපල්‍යතාවය මතුවන්නේ නැහැ. ඒ නිසා සමහර ආයතනවල අපි දන්න පුතේ බලහත්කාරයෙන් නිවාඩු දීලා සේවකයන්ට නිවාඩු දීලා ඔය විනෝද මේ දවස්වල නයන්න එපා. විනෝද චාරිකා යවන්න විවිධාකාරයෙන් ආයතන තුලින්ම මුදල් වියදම් කරලා ක්‍රියාත්මක කරනවා. මොකද ශ්‍රමිකයාගේ මානසික සුවය සඳහා. ඒ නිසා මතක තියාගන්න අපිට නිවාඩු අතර පළවෙනි නිවාඩුව සති නිවාඩුව තියෙනවා දින එකමාරක්. මේක වැටුප් සහිත නිවාඩුවක්. මෙය සෙනසුරාදා ඉරිදා කියලා පනතේ කොතනකවත් නැහැ. එක දිගට දින එකමාරක නිවාඩුවක් දෙන්න ඕන. අපි එහෙනම් මේක සටහනක් දාගමු. එහෙනම් පළවෙනි අපි නිවාඩු යටතේ එක දාන්න. නිවාඩු යටතේ එක දාන්න. නිවාඩු යටතේ එක දාලා ලියා ගන්න සති නිවාඩු. ඒ යටතේ ලියාගමු අපි මෙහෙම. ඒ යටතේ අත්තිකාල සේවාවන් හැර අත්තිකාල සේවාවන් හැර අත්තිකාල සේවාවන් හැර අත්තිකාල සේවාවන් හැර සතියකට පැය 28කට වඩා වැඩිපුර ඔගොල්ලෝ දන්නවා සතියකට නියමිත සාමාන්‍ය සේවා කාලය පැය 45යි. රයිට් මේක කියනවා සතියකට පැය 28කට වඩා වැඩිපුර. සතියකට පැය 28කට වඩා වැඩිපුර. අත්තිකාල සේවාවන් හැර සතියකට පැය 28කට වඩා වැඩිපුර සේවය කරන සෑම සේවකයෙකුටම වැටුප් සහිත වැඩ කරන දින වැටුප් සහිත වැඩ කරන දින එකහමාරක නිවාඩුවක් ලබා දිය යුතුය. වැටුප් සහිත වැඩ කරන දින එකහමාරක නිවාඩුවක් ලබා දිය යුතුය.
අලුත් ඡේදයකින් සතියේ ඕනෑම දින එකහමාරක් සතියේ ඕනෑම දින එකහමාරක් සතියේ ඕනෑම දින එකහමාරක් එක දිගට නිවාඩු වශයෙන් ලබා දිය යුතුය නිවාඩු වශයෙන් ලබා දිය යුතුය නිවාඩු වශයෙන් ලබා දිය යුතුය. දැන් පුතාලා දන්නෝ රජයේ නිවාඩු දවස් දෙක සෙනසුරාදා ඉරිදා නිසා බොහෝ සේවා යෝජකයොත් මේ දිනේ කහමාරේ නිවාඩුව සෙනසුරාදා ඉරිදා දෙනවා. නමුත් පනත එහෙම නැහැ. පනතේ තියෙන සතියේ ඕනෑම දින එකහමාරක් එක දිගට නිවාඩු වශයෙන් ලබා දිය යුතුයි කියලා. අපි පොඩි බ්‍රේක් එකක් අරගෙන ඊළඟට සාකච්ඡා කරමු.